PowerPoint කියලා කියන්නේ අපි ඉගෙන ගන්න තුන්වෙනි පාඩම MS Office application package එකේ තියෙන තවත් ප්‍රධාන application එකක්. ඒකටම PowerPoint තමා ගොඩක් අය කැමැත්තෙන් ඉන්නේ වැඩ කරන්න. PowerPoint ඇත්තටම හරි usage එකක් තියෙන application එකක්. ගොඩාක් අය ඉස්කෝලේ වුණත් කැම්පස් එකේ වුණත් දැන් අපි lectures හැටියට අපිට නිතරම අවශ්‍ය වෙන්නේ PowerPoint. කොහේ හරි ගිහලා presentation එකක් කරන්න අපි ඉඳගත්තොත් audience එකක් හිටියොත් අනිවාර්යයෙන්ම projector එකක් දාලා PowerPoint වලින් තමයි lesson එක කරන්නේ. දැන් මේ වගේ අපි online class එක නම් PowerPoint ඕනේ නැහැ. මේ Zoom වගේ app ඇවිල්ලා තියෙන නිසා. නමුත් අනිවාර්යයෙන්ම audience එකක් ඉස්සරහා ඉඳගෙන ඉන්නවා නම් classroom එක PowerPoint ඕන වෙනවා. මොන PowerPoint වල තියෙන ප්‍රධාන අවශ්‍යතාවය. PowerPoint කියන application එකේ තියෙන ප්‍රධාන අවශ්‍යතාවය ඒක. lecturer කෙනෙකුට ගුරුවරයෙකුට තමන්ගේ ප්‍රේක්ෂකයාට නැත්නම් සිසුන්ට දේශනයක් පවත්වන්න ඒ දේශනය හැබැයි පවත්වන්නේ dramatically. දැන් අපිට Word open කරගන්නත් ඕක කරන්න පුළුවන්. වෙන නැත්නම් මේකේ මේ මොනවා හරි drawing board එකක් open කරන්න පුළුවන්. නමුත් PowerPoint වල තියෙන dramatically කරන්න පුළුවන්. dramatically කියන වචනේ මතක තියාගන්න. dramatically කියන්නේ පුතේ නාට්‍ය අනුසාරයෙන් රංග දක්වමින් ඉදිරිපත් කරන්න පුළුවන්. අකුරු, වර්ණ, ඊළඟට චිත්‍ර, ඊළඟට ඇනිමේෂන්, ඊළඟට සවුන්ඩ්ස්, ඊළඟට තව ඩවුන්ලෝඩින් ෆීචර්ස් මේ ඕන එකක් අපිට ඇප්ලයි කරන්න පුළුවන්. ඊළඟට ස්ලයිඩ් අපිට නටවන්න පුළුවන්, ඇනිමේෂන් දාලා ට්‍රාන්සිෂන් අරද වෙලා රෙකෝඩින් තියෙනවා. මේ ෆීචර්ස් ඔක්කොම ටික මේකේ තියෙනවා. ඉතින් PowerPoint වලටත් වඩා දියුණු කරපු ඇප් අපිට ගන්න පුළුවන් net එකට ගිහිල්ලා. PowerPoint වලට වඩා දියුණු කරපුවා තියෙනවා වෙන වෙනම apps. එනවාට generally ගොඩාක් ලෝකෙ මිනිස්සු පාවිච්චි කරන්නේ presentation වලට, විශේෂයෙන් electronic presentation වලට PowerPoint. මොකද Excel Word එක එකම පවුලේ ඉන්න කෙනෙක් නිසා. ඉතින් අපි PowerPoint වලට යනවා. PowerPoint ඉගෙන ගන්න කෙනෙක් නම් මතක තියෙන්න ඕන තමන් තව කෙනෙකුට දෙයක් ඉදිරිපත් කරනවා නම් dramatically electronicව ප්‍රේක්ෂකයෙක් ඉන්නවා නම් ඔයාට ප්‍රේක්ෂකාගාරයක ලෙක්චරර් කෙනෙකුට හෝ ආයතන ප්‍රධානියෙකුට මැනේජර් කෙනෙකුට හෝ වෙන කෙනෙකුට කාට හරි ඉදිරිපත් කරන්න ඕන නම් පරිගණකයක් ආශ්‍රිතව ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් ආශ්‍රිතව පාවිච්චි කරන්න ඕනේ PowerPoint වගේ application එකක්. right. අද අපි පාවිච්චි කරනවා PowerPoint, MS PowerPoint, Microsoft PowerPoint 2016 කියන version එක. ඔයගොල්ලෝගේ 10 ඇති, 7 ඇති, 13 ඇති ඕන එකක් ඇති. ඒ ගැටලුවක් නැහැ. මේක ඉගෙන ගත්තාම ලේසියි. right. PowerPoint කොහෙද තියෙන්නේ මතකද? install වෙලා තියෙන තැන. my computer ගියපුවම C drive එකේ කොහෙද තියෙන්නේ? program files වල Microsoft Office ඇතුලේ root ඇතුලේ මතක ඇති එක. ඊට පස්සේ Office 16 වල folders වලට යටින් තියෙනවා කියලා කිව්වා files. PowerPoint වල run වෙන file එක exe file එක නැත්නම් executable file එක මොකක්ද වෙනවා කිව්වේ? power මතක නැතුව ඇති නේද? විභාගයක් දැන් එන නිසා මතක තියෙන්න ඕනේ. power pnt word වල නම් මොකද්ද? ඔයාලගෙන් දැන් ළඟම අහන්නේ මේක. winword පළවෙනි විභාගෙදී මේක අහනවාම ඔයාලගෙන්. ඔන්න මම සලකුණකුත් දුන්නා. මේ MS Word වල executable file එක නැත්නම් run වෙන file එක කුමක්ද? winword. ඔය අතරේ දාලා තියෙනවා word කියලා හැමත්. කාට හරි අමතක කරලා word කියලා ගැහුවොත් වැරදි. winword. අකුරු මාරු කරලා දාලා තියෙයි. හරිද? word win කියලා දාලා තියෙයි. මතක හැටියට word win කියලා තිබ්බනම් වැරදි ගන්නවා. ඒකට තුනක් තියෙයි word win, winword, ඊට පස්සේ word කියලා. එහෙනම් හරි එක මොකද්ද වෙන්නේ? ඒකට උත්තරේ winword. ඒක executable file එක කියනවා, exe file එක කියනවා, ඊළඟට setup file එක කියනවා, එහෙම නැත්නම් run වෙන file එක කියලා කියනවා. හරිද? ඒ වගේ PowerPoint වල exe file එක වෙන්නේ මොකද්ද? power pnt application file එකක්. හරිද? මේක 1829ක් තියෙනවා kilobytes. ඒ වගේම අපි ඉගෙන ගත්තා access වල මොකද්ද? MS access. ඒ වගේම Excel වල මොකද්ද? මේ MS access කියන්නේ access වල ඊළඟ පාඩමේදී අපි ඔතෙන් දැවිලා පෙන්නනවා. Excel කියන්නේ Excel වල තියෙන exe file එක. දැන් ඔයාගෙන් අහනවා path එක. අපි යන විභාග ප්‍රශ්න පත්‍රයකින් ඔයාගෙන් අහුවොත් එහෙම MS Office package එක කම්පියුටර් එකේ install වෙලා තියෙන path එක
කුමක්ද පාත් කියලා කිව්වොත් මාර්ගය රූට් එක කියලා කියන්නේ මෙන්න මෙතන තමයි රූට් එක මේ තියෙන්නේ. මේකත් පොඩි මතකයක් තියෙන්න ඕන. C program files නේද? C program files x86 පැත්තකට දාන්නකො. ඒකත් ඕන ලිවට කමන්නේ. Microsoft Office ඊළඟට root Office 2000 sorry Office 16. හරිද? ඔය වගේ පාත් එක ඔයගේ ඔළුවේ තියෙන්න ඕන. ඒ වගේම අහන්න පුළුවන් user වැඩ කරන්නේ hard disk එකේ කොහෙද? සිස්ටම් එකට අයිති කොහෙද? ඔය සරල ප්‍රශ්න නෙති. ඔයගේ සරල ප්‍රශ්න ටිකකුත් අහනවා. ඒතර යූසර් වැඩ කරන්නේ hard disk එකේ D part එකේ නැත්නම් E part එකේ සිස්ටම් එකට අයිති වෙන්නේ මොකද්ද? C part එක. ඒතර පාර්ටිෂන් කරලා ඔය වගේ පොඩි ප්‍රශ්නත් එන්න පුළුවන් කියන මම ඉඟි දුන්නේ. ඒ ඉඟි වලට ඔයාලට දැන් ලකුණු ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්. right PowerPoint open කරන්න හැටි අපි දන්නවා start ගිහිල්ලා start menu එකකින් PowerPoint කියන එක අපිට හොයා ගන්න පුළුවන්. PowerPoint එක වැඩ කළා තියෙනවා නම් මෙතන පෙන්නනවා. එහෙම නැත්නම් අපිට PowerPoint මෙතන තිබ්බොත් icon එක මේක double click කරන්න පුළුවන්. මෙතන PowerPoint icon එක click කරන්න පුළුවන්. නැත්නම් මේ search box එකේ අපිට PowerPoint කියලා type කරන්න පුළුවන්. PowerPoint කියලා p අකුර ගන්නකොටම PowerPoint මෙතන app කියලා පෙන්නනවා. හරිද? අකුරු දෙකක් තුනක් ගහපුවම PowerPoint කියන එක මෙතෙන්ද එනවා. වෙලා පෙන්නනවා. ඔය කියන ඕන. run එකනුත් පුළුවන් නේද සර් ගන්න? ඔව්. run එකෙමුත් පුළුවන්. right ඔන්න දැන් PowerPoint අපි open කළා. PowerPoint open කරනකොට අර Word Excel වගේමයි ඒවා ගොඩක් කියලා දෙන්න ඕනේ නැහැ. blank presentation එකකට යන්නේ ඊට අමතරව මෙතන තියෙනවා මොකද්ද templates. templates මේ තියෙනවට අමතරව more themes කියලා අපි ගිහිල්ලා මේ Tamanට තියෙන විශේෂ templates ගොඩාක් තියෙනවා මේකේ download කරන්න පුළුවන්. දිනපතා update කරනවා Microsoft ලගේ website එකේ. ඒ update කරනවා අපිට ගන්න පුළුවන්. දැන් මෙතනින් ගිහිල්ලා මේ වගේ ඒ නම් වලින් තියෙනවා අපිට ගන්න පුළුවන්. මේ එක නම් තියෙනවා. ඒ දීලා themes කියලා තියෙනවා. ඊට පස්සේ education පැත්තට ඕනනම් education පැත්ත අපිට ගන්න පුළුවන්. එතන මේ බලන්න searching thousands of online templates and themes. දවස් ගණන් තියෙනවා කියලා මේ online එයා check කරගන්නවා. දැන් ඔය Word වල තිබුණා templates කොහොමද ගන්න කියලා. ඒ පාඩම මට මම හිතන්නේ අතහැරුණා. දැන් ඔන්න ඔය විදිහට ගන්න පුළුවන් net එකට connect වෙලා ඉන්නවනම් ඔය බටන් එක click කරපු ගාම online එනවා. මේ school design කියලා තියෙනවා. විවිධ templates හදා ගන්න පුළුවන් අපිට. එතකොට මේ සමහරට හිතා ගන්න බැරි දේවල් මෙතනින් අපිට ගන්න පුළුවන්. අරගෙන අපිට අපි හැදුවා වගේ හදා ගන්න පුළුවන්. තියෙන වාසිය ඒක අපි හැදුවා වගේ. ඉතින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඒවක් කරන්න තමන්ගේ ආස්වාදයටත් මේක හොඳයි. මේ වගේ වැඩ කරනකොට මේවා ඉගෙන ගන්න විතරක් නෙවෙයි ඇතරම තමන්ගේ සිතට මානසික ප්‍රබෝධිකුත් එයි මේවා එක වැඩ කරනකොට තමන් කොච්චර දේවල් කරනවද කියලා නේද අපි නිකන් බොරුවට ෆෝන් වල ගේම් ගහරවම ඉන්න අය මම හිතන්නේ ඕගොල්ලෝ නම් එහෙම කරන්නේ එහෙම ඉන්නවා අරමුණක් නෑ අර ගේම් එක මේ ගේම් එක chat කර ගේම් ගන්නවා වීඩියෝ බලනවා මම කර ඉන්නවා ඒ කිසිම අරමුණක් නැතුව ජීවිතේ වයසට යනවා මේවා කරන්න මේවා කරලා තමන්ගේ ජීවිතේට අරමුණක් ගන්න තමන් කරපු දේ print out එකක් කරගෙන තියාගන්න බිත්තිය හරි එල්ලගෙන තියාගන්න. හරි මං කියනවා කෙනෙකුට පොඩ්ඩක් උගන්වන්න පටන් ගන්න කියලා අන්න එතකොටයි තමන්ගේ ජීවිතේට රසයක් එන්නේ. ටාගට් එකක් තියෙනවා කරන්න බද්ද. උගන්වන්න බැරි කෙනෙක් නම් කට ඇරෙනවා නම් ගොළුෙක් බීරෙක් නොවේ නම් ඔයාලට තව කෙනෙකුට කාට හරි කියලා දෙන්න පුළුවන්. right එහෙනම් අපි blank presentation වලට යනවා. ඊට පස්සේ අපිට මේ විදිහට blank presentation එකක් හම්බ වෙනවා. මෙතන තියෙනවා presentation 1 කියලා. එතකොට මේ තියෙන ස්ලයිඩ් එකක් ස්ලයිඩ් එකේ view එක තමයි මේ තියෙන්නේ. එතකොට ස්ලයිඩ් පැනල් එකක් මේ පැත්තේ යනවා. ස්ලයිඩ් එකේ view පැනල් එකක් මේ පැත්තේ යනවා. අරට වඩා ටිකක් වෙනස්. Excel Word වගේ තමයි පෙනුම. Excel වගේ කොහෙන්ද පෙනුමක් නැහැ. එතකොට මිලිමීටර් 35 පොඩි ස්ලයිඩ් එකක් අපිට මේ පැත්තෙන් පේන්න තියෙනවා. මිලිමීටර් 35 වගේ ස්ලයිඩ් එකක් මේ පැත්තට එනවා. ස්ලයිඩ් 1 කියලා තියෙනවා. ඊට පස්සේ ස්ලයිඩ් එකේ view එක මෙතන තියෙනවා. මේක තමයි ඔය ප්‍රසන්ටේෂන් එකක් හැටියට අපි හදන්නේ. එතකොට ස්ලයිඩ්ස් ගණනාවක එකතුවකට අපි කියනවා ස්ලයිඩ් ෂෝ එකක් කියලා. ඒවා කොහේ හරි මෙන්ෂන් කරලා තියාගන්න විභාගෙට වහයි. ස්ලයිඩ් ගණනාවක එකකට අපි කියනවා මොකද්ද ස්ලයිඩ් ෂෝ එකක් කියලා. මේ වගේ ස්ලයිඩ් 1 2 3 4 කියලා මේ පැත්තෙන් ස්ලයිඩ් 10ක් 12ක් තියපුවම ඒකේ ප්‍රසන්ටේෂන් එක ස්ලයිඩ් ෂෝ එකක් වෙනවා. ස්ලයිඩ් එකක ප්‍රමාණය මිලිමීටර් 35 කුඩා කැබැල්ලක්. ඒ කියන්නේ නියපොත්තකටත් වඩා කුඩයි වගේ අතටම බැලුව බැලමට තියෙන්නේ. නමුත් ඒක මේ ඉලෙක්ට්‍රොනිකව විශාල කරලා මෙතන තියෙනවා.
ඒකේ view එක මෙතන තියෙනවා. එතකොට මේ view එකේ තමයි අපි වැඩ කරන්නේ. view එකේ වැඩ කරනකොට මෙතන ඒ slide එකේ තියෙනවා විවිධ slide වල categories. දැන් පළවෙනි එක ඇවිල්ලා තියෙන්නේ පළවෙනි category එක ඇවිල්ලා තියෙන්නේ title category එක. ඒකට click to add title කියලා කියන්නේ ප්‍රධාන මාතෘකාවක් ගහන්න. ඊට click to add subtitle කියන්නේ උපමාතෘකාවක් type කරන්න කියලා. දැන් මම මෙතන ගැහුවොත් එහෙම වයඹ IT campus කියලා. ඒක ප්‍රධාන මාතෘකාව වෙනවා. හරිද? වයඹ IT campus කියලා ගැහුවොත් මේක ප්‍රධාන මාතෘකාව වෙනවා. මෙතන මම ගැහුවොත් එහෙම online course කියලා. ඒක අනු මාතෘකාව වෙනවා. අන්න බලන්න ප්‍රධාන මාතෘකාවයි උපමාතෘකාවයි දෙක කැටගරි කරපු විදිහ. අපිට පුළුවන් අපි මේවට කියනවා place holders කියලා. මේ පොඩි text box එක වගේ කියන එකට අපි text box කියලා කියනවා. ඒවට කියනවා place holders කියලා. හරිද? ස්ථානීය රඳවුම් කියලා. අපිට මේක මේ විදිහට මේ nodes තියෙනවා 8ක්. place holder එක මේ nodes කියන්නේ කුඩා රවුමකට නැත්නම් කොටුවකට අපි කියනවා computer science වලදී node කියලා node node දෙයක් කියන්නේ කුඩා කැබැල්ලක් කියන එක. මේ nodes 8ක් පේන්න තියෙනවා. මේක ඕන rotate කරන්න පුළුවන් මේ විදිහට අපිට අවශ්‍ය දිශාවට මේ විදිහට භ්‍රමණය කරලා කරකවන්න පුළුවන්. හරිද? මොකද මේක දැන් dramatically වැඩක් නේ. නාට්‍ය අනුසාරයෙන් අපි මේ වැඩේට යන්න ඕන. අපි ළඟ තියෙන්න ඕන ආර්ට් ගතියක්. අපි අතරම ආටිස්ට් කෙනෙක් වගේ වෙන්න ඕන මේ වගේ වැඩ ගන්න නම්. එහෙම නැතුව මේවා නිකන් ඉගෙන ගත්තා කියලා ඉගෙනගෙන තිබුණාට වැඩක් නැහැ. අපි ආටිස්ට් කෙනෙක් වෙන්න ඕන. කලාකරුවෙක් වෙන්න ඕන. මේකෙන් කරන්න ගොඩක් දේවල් තියෙනවා. දැන් සමහර අය Corel Draw ඉගෙන ගන්නවා ඔය මොනවද ටයිප් කරන්න තමයි ඉගෙන ගන්න. Corel Draw ඉගෙන ගන්න ඕන ආටිස්ට් කෙනෙක් වගේ. Photoshop ඉගෙන ගන්න ඕන ආටිස්ට් කෙනෙක් වගේ. කලාකරුවෙක් වගේ. තමන්ගේ නිර්මාණයකින් බිහි කරන්න ඕන. සමහර අය ඉන්නවා අපි ඔය දන්න ඉන්නවා Corel Draw ඩිප්ලෝමා එකක් කළා. ඔක්කොමත් කළා. අඩු ගන්න print out එකක් ගන්න නැහැ. කිව්වට ගන්න නැහැ. ඔහේ ඉන්නවා ඉතින්. එහෙම තැනකට අපි වැටෙනවා. නමුත් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? සමහර ඇප්ලිකේෂන් වල වැඩ කර කර ඉන්නකොට අතපතක් ගන්නකොට එනවා. ඉතින් මේ නෝට් දෙකකින් අල්ලලා අපිට පුළුවන් මේ ඉඩ ප්‍රමාණය අඩු කරගන්න, වැඩි කරගන්න. හරිද? අවශ්‍ය ප්‍රමාණයට ඉඩ ප්‍රමාණය අඩු කරගන්න, වැඩි කරගන්න පුළුවන් මේ නෝට් වලින් අල්ලලා. ඒ වගේම ඒවා භ්‍රමණය කරන්න පුළුවන්, ඒ වගේම මූව් කරන්න පුළුවන්. හරිද? ටෙක්ස්ට් එකකට කරන්න පුළුවන් දෙයක්. PowerPoint වල මූලිකම දේ අපි ඉගෙන ගත්තේ මොකද්ද? PowerPoint එකේ තියෙන ස්ලයිඩ් එකක ප්‍රධාන ස්ලයිඩ් එකේ ස්වභාවය. එහෙනම් අපි PowerPoint open කරන සැනින්ම අපිට හම්බෙන ස්ලයිඩ් එක මොකද්ද? title slide එක. ඒකට අමතරව අපිට ස්ලයිඩ් වර්ග ගොඩක් තියෙනවා. title and content, section header, to content, comparison, title only, blank, content with option, ඊළඟට picture with caption මේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අපිට තව දේවල් ගන්න පුළුවන්, delete කරන්න පුළුවන්, දෙයක් කරන්න පුළුවන්. right මේ තමයි PowerPoint වල සාමාන්‍ය ස්වභාවය open වෙනකොටම තියෙන. ඒ වගේම PowerPoint වල features ටිකත් අපි මතක් කරගමු. විභාග ප්‍රශ්න පත්‍රයක features වලින් අහනම නිසා මොනවද features වල තියෙන දේවල්? features වල තියෙන දේවල් මම chance එකක් දෙන්නම් කාට හරි එක්කෙනෙකුට මතකින් මට features ටික කියන්න නිකන්. මේක මේකයි මේක මෙහෙමයි මේකෙන් වෙන්නේ මේවා මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් බලමු. කවුරු ඉඳීද කියලා. සර් රිබන් ටිකද? රිබන් ඔයාගේ sound මදි. පොඩ sound වැඩි කරලා කියන්න. සර් රිබන් එකද? රිබන් එක නෙමෙයි දරුවෝ මං ඇහුවේ මේ තියෙන PowerPoint screen එකේ තියෙන features ටික නිකන් දල වශයෙන් හරි කාට හරි කියන්න පුළුවන් නම් කියන්න කියලා. මම features ගොඩක් ඉගන්නුවා. Word වල ඉගන්නුවා, Excel වල ඉගන්නුවා. බලමු එහෙම කියන්න පුළුවන් කවුරු ඉන්නවද කියලා ටක් ගාලා mic එකක් on කරලා එකක් දෙකක් තුනක්
right එහෙම කෙනෙක් නෑ වගේ නේ කාලය අපරාධය right එහෙනම් මම කියන්න උඩින්ම තියෙන quick access toolbar එක ඒක ගැන දන්නවා දැන් අපි වර්ණ ගන්න ඕනේ ඊළඟට තියෙනවා tabs තියෙනවා file home insert design transition ඔන්න වෙනස් වෙන තැන excel වල වෙනස් වුණා formula එකකින් මෙතන වෙනස් වෙනවා මොකද transition animation වලින් slide show වලින් හැබැයි review view help හැම එකෙම තිබුණා මතකද ප්‍රශ්න පත්‍රය අහයි මේවා word වල tab වල word වල tab excel වලයි word වලයි අතර වෙනස මොකක්ද කියලා හරිද excel වල තමයි අහනවනම් word වල නැති tab වල තියෙන විශේෂ අංග දෙකක් නම් කරන්න PowerPoint වල අහයි word වල සහ excel වල නැති tabs අතර තියෙන විශේෂාංග දෙකක් තුනක් නම් කරන්න මොනවාද එහෙනම් විශේෂාංග design නෙවෙයි transition animation slide show මේක word වලත් නැහැ excel වලත් නැහැ transition කියන එක animation කියන එකත් නැහැ word වල excel වල slide show කියන එකත් නැහැ පැහැදිලිද දරුවන්ට ඊට පස්සේ සර් ඒ මගේ තමයි ඩිසයින් කියන එක නෑ සර් ඔයා පාවිච්චි කරන්නේ මොකද්ද version එක 2010 10 එකේ සමහර features නැහැ දැන් මම ඔය කීප ටික ඔළුවේ තියාගන්න transition animation slide show කියන. එතකොට ඊට පස්සේ අපිට හම්බ වෙනවා මොකද්ද? title bar එකේ මොකද්ද මේක කියන එක presentation එක මොකද්ද කියන එක. මේකේ තියෙනවා presentation 1 PowerPoint කියලා. presentation 1 PowerPoint කියලා. ඊට පස්සේ අර tell me what you want to do ඒවනම් එච්චර ලොකු දේවල් නෙවෙයි log වෙලා ඉන්න කෙනා. ඊළඟට title ribbon එකේ display option ටික control button 4 control button 3ක් නෙමෙයි 4ක් කියලා අපි ඉගෙන ගත්තා ඊළඟට ribbon සහ ribbon categories launcher icons මේ තිබ්බුවමයි තියෙන්නේ ඊළඟට rulerක් තියෙනවා slide view එකේ උඩින් සහ වම් පස්සේ ඒ වගේම slide board එක මෙතන තියෙනවා මේ slide board එකේ පහළට slides ටික add වෙනවා slide view එක ඊට අනුව display වෙනවා ඊට අනුව මේකේ තියෙනවා ස්ටේටස් බාර් එකක් ඒ වගේම තියෙනවා පැනල් view එකක් තියෙනවා ඊට අමතරව තියෙනවා මොකද්ද slide zoom එක නැත්නම් slide zoom බාර් එක තියෙනවා ඒකේ slide එක කොච්චර zoom කරන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ බලන්න ඕනේ කොච්චර zoom කරන්න පුළුවන්ද ඒකේ 10%යි zoom කුඩා කරනකොට අපි කියන මොකද්ද zoom out කරනවා කියලා විශාල කරන්න පුළුවන් කොච්චරකටද 400ක් දක්වා. දැන් මොන ප්‍රශ්න පත්‍රයක අහන දේවල් වල. ඔයා වැඩ කරාද නැද්ද කියන එක තමයි මේකෙන් තේරෙන්නේ. ඔයා මොන හරි කරලා අඩු ගන්න බැලුවද? මේක 410ට කුඩා වෙනවද? 400ට විශාල වෙනවද කියන එක තමයි ඔතනින් අහන්නේ. ඉතින් මේ වගේ පොඩි දේවල් මම ඔය කියනකොට කොහේරි නෝට් ඩවුන් කරගන්න. ඒ වගේ ප්‍රධාන අංග ටික ඔයා දන්නවා. ඒ වගේම ප්‍රශ්නයක් අහයි අතරින් පතරේ ප්‍රශ්නයක් දෙක. හරියට අපි බලනවා කොහොමද ප්‍රසන්ටේෂන් එකක් හදන්නේ කියලා. ප්‍රසන්ටේෂන් එකක් හදන්නේ කොහොමද කියලා බලනවා. එහෙනම් අපි ඔන්න අලුත්ම ප්‍රසන්ටේෂන් එක කරනවා control n ගහලා. අලුත්ම එකට යන්න මොකෙන්ද එන control n වලින්. අලුත් ප්‍රසන්ටේෂන් එකකට ආවා. හරිද? ඒකේ පළවෙනි ස්ලයිඩ් එකේ තියෙනවා. පළවෙනි ස්ලයිඩ් එකේ මම ටයිප් කරනවා දෙමුකෝ myself ගැන අපි මේ හදනවා. myself ගැන හදනවා කියලා. එහෙනම් අපි මෙතන ගහනවා myself. myself කියන්නේ මම ගැන. myself. අර විදිහටම font එක වෙනස් කරන්න පුළුවන්. font වල sizes වෙනස් කරන්න පුළුවන්. හරි සිංහල දාන්න පුළුවන්. දෙමළ දාන්න පුළුවන්. ඕන එකක් Tamanට දාගන්න පුළුවන්. හරිද? myself. ඒතර මේකේ මම කියනවා නෝඩ් එක කුඩා කරන්න පුළුවන් ඔය විදිහට කියලා. මේ පැත්තේ කුඩා කරගන්න පුළුවන්. මේක move කරන්න පුළුවන්. PowerPoint ගොඩක් අය දන්නවා. ඒ නිසා මම ටිකක් වේගෙන් යනවා. myself. ඒතකොට මේකේ පළවෙනි එකේ නම myself. මට මේක delete කරනවා මම මේක. මේක delete කරලා
ඔය විදිහට අයින් කරනවා. ඔන්න myself මෙතනින් තියාගත්තම. මේකට ඕනනම් අකුරු වලට කලර් එකක් දාගන්න පුළුවන්. ඊළඟට ෆෝමැට් ගිහිල්ලා අපිට ෂේප් ෆිල් එකේදී ෆිල් කරගන්න පුළුවන්. සමහර excuse ඒවා me sir. වර්ඩ් වල නැති දේවලුත් තියෙනවා කියන්නේ. sir උපරිම sir slide ගන්න හොයාගන්න පුළුවන් විදියක් තියෙනවද? මම නම් ඒක බලලා නැහැ. මට උවමනාවක් උනේත් නැහැ. කීයක් හොයාගන්න වගේ තියෙනවද? විදියක් නේ? හොයාගන්න විදියක් අර Excel එකේ වගේ. එහෙම බලන්න බෑ මේකේ මේ කවුද පුතා. ඒතුව මේකේ අපි ස්ලයිඩ්ස් ප්‍රමාණයක් කොච්චර යනවද කියලා අපි තීරණය කරන්නේ වැඩේ අනුවනේ. නමුත් Excel වල වගේ නම් ඒක වෙනකොටත් දීලා ඉවරයි නේ යාලා. නේද? ස්ලයිඩ් ප්‍රමාණය දීලා ඉවරයි. මෙච්චරයි තියෙන්නේ කියලා. ඔව් මෙච්චර sir මේ 54 වඩා නම් පුළුවන්. මම දැක්ක ටෙම්ප්ලේට් එකක 50 මේ 60ක් තිබ්බා. ඒක මං හිතන්නේ ඩිපෙන්ඩ් වෙන්නේ තමන් කරන කාර්යය අනුව. මම නම් අද වෙනකන් ඒක බලලා නැහැ. ඔය කියපු දේ. ඔක ඕනනම් Google කරලා බලන්න. Google කරාම Google එකේ පෙන්නනවා ඩක් ගාලා ඔය අහන ප්‍රශ්න වල උත්තර. ඕකේ sir. ඕකේ. මේ වගේ ටෙක්ස්ට් වලට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මහට වර්ඩ් වල මේවා තිබුණේ නැහැ. අපි මේකද නිකන් මම මේ පෙන්නගෙන යන්නේ. ඔයගොල්ලෝ දන්නවා මේවා. කරලා බලන්න. මොකද මේක ඩ්‍රාමැටිකලි කියලා මම කියවනේ. මේ කතන්දරේ නාට්‍ය අනුසාරයෙන් තියෙන්නේ. එහෙනම් අපි නාට්‍ය අනුසාරයෙන් අපි ළඟ අදහස් එන්න ඕන අපිට. හරිද? අපි නිකන් අර වැලබානවා වගේ ඉඳලා හරියන්නේ නැහැ. මම හිතන්නේ මම ඔයාලට වැලබානවා කතාව කියලා දුන්නා නේද? වැලබානවා කියලා කතාවක් තියෙනවා ජනප්‍රවාදේ. ඒක මම කියලා දුන්නත් දන්නේ නැහැ ඔයගොල්ලන්ට. කියලා දෙන්න ඇති. ටිකක් අපි වැඩ කරනකොට පේන්න ඕන කරන වැඩේ. ඉතින් ඔය වගේ ඩිසයින් පැත්තක් එහෙම හදාගන්න වැඩ කරනකොට. මේක නාට්‍ය අනුසාරෙන්නේ. කැම්පස් එකක එහෙම ප්‍රසන්ටේෂන් එකක් කරනකොට මේවා දාන්නේ නැහැ. බ්ලැක් ඇන්ඩ් වයිට් විතරයි. ලෙක්චරර්ස් එහෙම ගොඩක් මේ කලර්ස් දාලා අරවම කරන්නේ ට්‍රාන්සිෂන් දාලා අරවම කරන්නේ නැහැ. ඒක මොකද කැම්පස් එකේ එකක් කියන්නේ වෙනම ඒක ජෙනුයින් යන්න ඕනේ ගන්න. මුත් වෙන තැනක ප්‍රසන්ටේෂන් එකක් අපි හිතමුකෝ පොලිසියේ OIC ගමේ ඉන්න කට්ටිය ඔක්කොම ගෙනල්ලා ගමේ තියෙන අපරාධ ගැන කියලා දෙනවා. ස්ලයිඩ් මේකක් දාලා. එතකොට නිකන් අකුරු දිහා විතරක් මිනිස්සු බලන් ඉන්නේ නැහැ. මේ වගේ තැනක අකුරු වල වර්ණ තියෙන්න ඕන, අකුරු නලියන්න ඕන, සද්දෙ එන්න ඕන, කලර්ස් තියෙන්න ඕන, ඩිෆරන්ට් වෙන්න ඕන. එකිනෙක වෙනස් වෙන්න ඕන. මිනිස්සු බලන කෝණේ. නමුත් ළමයෙකුට උගන්වලාට මේ මොනවද දාන්නේ? ගොඩක් වෙලාට black and white විතරයි 90ක් විතර. සමහර තැන්වල පොඩි ෆොටෝ එකක් දාලා, වීඩියෝ එකක් දාලා අර මේ කරලා තියෙනවා. ඒ ශේෂ්ත්‍ර අනුව වෙනස් වෙනවා මේ ප්‍රසන්ටේෂන් එක. එතකොට මම කිය දැන් මොකද්ද myself අපි හදාන යන්නේ. මේක myself කියලා මම මෙතන දැම්මා. ඊළඟට අපිට දෙවෙනි ස්ලයිඩ් එක ගන්න ඕන. දෙවෙනි ස්ලයිඩ් එක තව ස්ලයිඩ් එකකට යන්න ඕන. පළවෙනි ක්‍රමය තමයි මෙන්න මෙතන මේ ස්ලයිඩ් එකට යටින් පළවෙනි ස්ලයිඩ් එකට යටින් මම ක්ලික් එකක් දෙනවා මවුස් එකෙන්. උනාට පස්සේ මෙතන ලයින් එකක් පෙන්වනවා අපිට. දැන් කීබෝඩ් එකෙන් එන්ටර් එකක් දීපුවම දෙවෙනි ස්ලයිඩ් එක එනවා. පළවෙනි ස්ලයිඩ් එකෙන් පස්සේ දෙවෙනි ස්ලයිඩ් එක එනවා. තුන්වෙනි එක ඕනනම් එන්ටර් එකක් දෙනවා. හතරවෙනි එක ඕනනම් තියලා එන්ටර් එකක් දෙනවා. ඔය විදිහට ස්ලයිඩ්ස් ගන්න පුළුවන් අපිට. අදාළ ස්ලයිඩ්ස් ඕන නැත්නම් අදාළ ස්ලයිඩ් උඩ සිලෙක්ට් කළා ඩිලීට් කරලා මකලා දාන්න පුළුවන්. මම මේවා කියනවා තේරෙන්නේ නැත්නම් කරුණාකරලා අහන්න ඕනේ. right ඊට පස්සේ මට ඌමනා නැත්නම් මේ පෙන්눔 කරන ස්ලයිඩ් view එකේ දැන් මෙතන තියෙන click to add title මෙතන තියෙනවා click to add text කියලා. add text ඊට අමතරව මෙතන තියෙනවා features ටික insert table chart ඊළඟට graph ඊළඟට 3D models ආදී වශයෙන් මෙතන තියෙනවා features. ඒවා දැනට මට මොකුත් ඕනේ නැත්නම් මම මේක delete කරලා දානවා. මෙතන මේ place hold එකක් උඩ click කරලා delete button එක click කරාම මේක delete වෙනවා. place hold එක delete වෙනවා මේක delete කරලා දාන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපිටම ඕන දෙයක් මෙතන text එකක් දා ගන්නවා. කොහොමද අපි දාන්නේ insert ගියා එහෙම නැත්නම් insert ගිහිල්ලා text box යනවා. එහෙම නැත්නම් අපිට තියෙනවා මොකද්ද මේ shapes වල text box එක. ඊළඟ මෙතන click එකක් දෙනවා නැත්නම් මෙහෙම අඳිනවා. එතකොට අපිට එනවා place hold එක. අපිටම ඕන එකක් ඇඳ ගන්න ඕන. right myself. ඊට පස්සේ අපි myself වල ඕන ටික මෙතන type කරනවා. හරි my personal information. my personal information එකක්. ඒකටත් ඉතින් අර අපිට උමනා දේවල් ටික හදා ගන්න පුළුවන්.
අකුරු හදා ගන්න පුළුවන්, ෆොන්ට් එක දා ගන්න පුළුවන්. මේ ඕන දෙයක් අපිට වමනා විදිහට දා ගන්න හදා ගන්න පුළුවන්, කලර්ස් දාන්න පුළුවන්. my personal information කියලා මට තියෙන පුජ්‍යලික තොරතුරු ටික මම මෙතන ටයිප් කරනවා. හරිද? මට තියෙන පුජ්‍යලික දේවල් ටික මම මෙතන ටයිප් කරනවා. අය පාරක් අපිට shape වලට ගිහලා text box එකක් කරගෙන මේ විදිහට ටයිප් කරගන්න පුළුවන් my personal information. හරිද? මොනවා හරි මට පුජ්‍යලික තොරතුරු තියෙනවා නම් ගන්න අපිට ඒ ටික ගන්න පුළුවන්. අපි හිතමු අපි personal information අපි Google කරලා ගමු ටික. ඉතින් එක එක්කෙනා දාපු personal information. example of personal information මොනවද ඕන? personal information එකට මොනවද ඕන? මම ඒක දැන් copy කරලා දාන්නම් මොනවද ඕන කියන එක. දැන් ගියා copy කරලා ඒ presentation එකට paste කරලා. person name, address, phone number, email address, or photograph, person, video recording of a person, whether CCTV or otherwise, for example, recording of events in classroom at train like that. Okay, anything what පුළුවන් දාගන්න. right? මේවා දාලා ඔයාලට පුළුවන් font එකක් ලොකු කරලා font එකේ මෙතෙන්ද ගිහිල්ලා අපිට මොනව කරන්නද? ඔන්න 2 columns වලට මේක දාගන්න පුළුවන්. 2 columns වලට තියාගන්න පුළුවන්. නැත්නම් අපිට පුළුවන් 3 columns වලට වගේ තියාගන්න. මේ වෙලාවේ personal information 1 2 columns ඕන්න 1 column වලට අපි තියාගමු. justify කරනවා. ඊට පස්සේ මෙතෙන්ද ගිහිල්ලා මොනවද ගන්නෙ? මේ වගේ 2.0 විතර අපි දෙනවා. line spacing. දීලා වෙලා මේ personal information එක තියාගන්න. ඒ වගේ අපිට යන්න පුළුවන් slide එකෙන් slide එක. ඊළඟ slide එකට අපි ගිහිල්ලා අපිට පුළුවන් තව slide එකක් ගන්න. දැන් මේ insert කියපුම තියෙනවා new slide කියලා. දෙවෙනි ක්‍රමය තමයි insert ඊළඟ new slide කියපුවම අපිට Tamanට කැමති slide එක select කරගන්න පුළුවන්. ඊට අපිට ඕන blank නැත්නම් section header එකක්, title and content එකක්, ඒ වගේ ඕන එකක් අපිට තෝරගන්න පුළුවන්. මෙතන ඒවා මේ මාතෘකා තියෙනවා අදාළ slide එකේ. මේවා විභාග ප්‍රශ්න පත්‍රයකදී ඔයාගේ අහයි මේ slides categories මොනවද කියලා. slide categories. No. අර 3D object එකක් කියලා තිබ්බේ මොකක්ද සර්? ගද 3D object මගේ එක නෑනේ. මේ වෙලාවේ මම කිව්වද ඒක? නෑ සර් ඉස්සල්ලා ඔව්. ඒක එච්චර හිතන්න එපා දැන්. ඒක සමහරට ඔයාගේ 2010 එකේ නැතුව ඇති. 3D object කතාව. ඒවා very simple දේවල්නේ. හරි. මම 16 පාවිච්චි කරන නිසා පොඩි features අඩු වැඩි වීම වෙලා ඇති. right. අපි ගමු දැන් මෙතන යනවා මේ blank කියන එකට. blank කියපුවම අලුතෙන් එකක් එනවා blank එකක්. දැන් 3ක් ආවා. දැන් අපිට පස්සේ අපිට ඕන text එකක් දාන්න ඕන නම් ගියා text එක දැම්මා. හරිද? එතකොට මම දෙනවා මෙතන my professional information. අපිට අයත් පුළුවන් Google කරලා ඔය විදිහට හොයාගන්න. මම කියන්නේ දැන් මම මේ වෙලාවේ Google කර හොයාගන්න මේවා ටයිප් කරන්න කාලෙ මදි නිසා එහෙම නැත්නම් තමන්ගේ දේවල් තමන් ටයිප් කර ගන්න ඕනේ. මේක අපි අනුන්ගේ දේවල් Google කරලා එහෙම ගන්න බෑ. Google එකේ අපේ තොරතුරු තිබුණොත් අපිට Google එක ගන්න පුළුවන්. account එක තිබුණොත්. නැතුව දැන් ඒක මතක තියාගන්න ඕනේ. මේවට ඕන නම් අපිට පුළුවන් bold කරන්න, underline කරන්න, ඒ වගේම text shadow එකක්. ඔන්න word වල excel වල නැති feature එකක්. text shadow එකක්. විභාග වලට අහන දේවල්. text එකට shadow එකක් දාන්න පුළුවන්. මේ වගේ bold කරලා italic කරලා text shadow එකක් දාන්න පුළුවන්. අදාළ text එක හෙවණල්ලක් පෙන්න තියාගන්න පුළුවන් text එකේ. ඒ වගේ අපිට අවශ්‍ය දේවල් හොයාගන්න පුළුවන්. මොකද්ද අපි කිව්වේ ඒක my professional information නේ.
කොට එනවා මොකක්ද මේ ප්‍රොෆෙෂනල් ඉන්ෆර්මේෂන් වලට දාන්න ඕනේ කියලා. හරිද? කළගමු. මේ වයිට් ගමු. වෙලා යන නිසා කොපි කළා. paste. paste වුණා මෙතෙන්ද යාප එක. අපි ඒක හදා ගන්න ඕන. ඒකේ තියෙනවා underline තියෙනවා ඒවා අයින් කරලා. font එක black කරලා. සමහර කොටස් underline වෙන්නේ අයින් වෙන්නේ නැහැ. පාරද ලයිට් ගන්න අපිට වෙලා යන නිසා අපි ඒව ඕනේ නැහැ. අපි ටයිප් කරලා ගන්න තියෙන ඒ වගේ කොටසක් මේක අපි දුන්නා මේක තමයි අපේ ප්‍රොෆෙෂනල් ඉන්ෆර්මේෂන් එක කියන වෘත්තියේ සුදුසුකම. හරිද? ඊට පස්සේ අපි දැන් මේ කරගෙන යන්නේ myself ගැන. ඔයගොල්ලෝ වැඩ කරනකොට තමන් ගැන පොඩි ස්ලයිඩ් එකක් හදන විදිහ. ඊට පස්සේ අපි දානවා my hobbies. my interesting. මොනවද මං ඉන්ට්‍රස්ට් වැඩියෙන්ම කැමති? මම ගැන කියනකොට මං අනිත් අයට කියන දෙයක් මේ. අපි ඉස්කෝලේ කාලේ මතකෙන්නේ මම කවුද මං වෙන්නේ කවුද මං කරන්න කවුද කැමති ඕවනේ myself කියන්නේ. මම ටිකක් වෙනස් විදියකට මේ කියලා දෙන්න ඕගොල්ලෝ දැන් වැඩි හිටියු නිසා myself ඊට වඩා ටිකක් වෙනස් විදියකට එන්න එපා. ඉස්කෝලේ ළමෙක් වගේ ලියලා හරියන්නේ නැහැ. මම මුද්දර එකතු කරන්න කැමති. මම ડોක්ටර් කෙනෙක් වෙන්න කැමති. නේද? my interesting වගේ දෙයක් අපිට පුළුවන් දාන්න ඒවා එකක් දැන් මම මේකම කොපි කරලා දාන්න වෙලා යන නිසා. ඔයගේ දැන් my interesting. තවත් ස්ලයිඩ් එකක් අපි ගන්නවා අරගෙන දානවා my future plan. my future plans. my future plans අපි දු මේකම කියලා future plan එක උඩ කොපි කළා control C ගැහුවා මෙතන ගත්තා මේ ටයිප් කරන්න ඕන දේවල් මම මේ ගහන්නේ අර දවයි හැම තේරුම් ගන්න එපා මෙහෙම Google ගිහිල්ලා මේවා ගන්න බෑ මම මේ වෙලා යන නිසා මම ගත්තා ඊට ඔහම හදනවා අවසාන ස්ලයිඩ් ටික දැන් මෙච්චරයි කියලා අපි හිතමුකෝ කියලා අපි අවසාන එකේ දෙනවා මොකක් කියලාද thanking you the end the end සර් ඔක හදලා ඉවරනට පස්සේ ස්ලයිඩ් ෂෝ එකක් බලන්න පුළුවන් නේද? පුළුවන් ස්ලයිඩ් ෂෝ එක ඕන එකක් බැලුවේ මූවි එකක් වගේ. ඕන එකක් වගේ බැලුවේ right the end ඊට පස්සේ thanking you
රෑන්කින් ඔන්න කන්ට්‍රෝල් D ගාලා තව එකක් ගන්නවා ටෙක්ස්ට් බොක්සස් යන්න නැතුව මෙතන ඕනනම් ගන්නවා මොකද්ද Sir, thanking you the thanking තැන්කින් කියලා තියෙන්නේ හරිනේ තැන්කින් නේද තැන්කින් ආදි වශයෙන් හරි සර් මම මේ කොහොම ගන්න ඔක තමයි බේසික් ස්ලයිඩ් ඇඩ් කරලා ස්ලයිඩ් ෂෝ එකක් හදාගන්න විදිය මේක අපි ෆයිල් ගියා සේව් ඇස් ගියා අපිට අවශ්‍ය කරන තැනට ගිහිල්ලා අපි සේව් කරගන්නවා කොහෙද කියලා අපිට ඕන PowerPoint කියලා එකක් PowerPoint කියන්නේ එක වචනයක් power p අකුර capital spaces නැහැ point එකේ p අකුර capital PowerPoint කියලා ලියන්නේ එහෙමයි ඒවත් එහෙමත් හරි වැදගත් සබ්ජෙක්ට් ඉගෙන ගත්ත ළමයි සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තා කියලා දානකොට ටයිප් කරනකොට එහෙම තියෙන්න ඕන ලියනකොට එහෙම තියෙන්න ඕන PowerPoint කියනකොට ඒ විදිහට යන්නේ test කියලා myself කියලා මම දෙනවා save මෙයා සේව් කරගන්නවා. එතකොට අපිට තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ myself කියලා ඇවිල්ලා තියෙන්නේ. හරිද? අර presentation කියලා නෙවෙයි තියෙන්නේ. right. ඊට පස්සේ අපිට පුළුවන් මේක අපිට show කරලා බලන්න. මේ තියෙන්නේ slide show button එක මෙතන. නැත්නම් අපිට පුළුවන් slide show වලට ගිහලා slide show කරන්න. මේක තමයි ලේසිම කරන්නේ. slide show. මේ button එක මේ කොරහක් වගේ තියෙන slide show කියලා. මේක ක්ලික් කළාම එකේ ඉඳලා පටන් ගන්න වැඩි. මෙතන ක්ලික් කරන්න අපි පළවෙනි ස්ලයිඩ් එකේ ඉන්න ඕන. පළවෙනි ස්ලයිඩ් එක මේක නම්. හරිද? මේ ස්ලයිඩ් ෂෝ බටන් එක ක්ලික් කරාම මෙයා ෂෝ වෙන්න ගන්නවා. ඊට අපිට මේකේ දැන් ටයිමින් දීලා නැහැ. ඇනිමේෂන් දීලා නැති නිසා එන්ටර් කරපුවම පළවෙනි එකෙන් පස්සේ දෙවෙනි එකට යනවා. ඊට පස්සේ තුන්වෙනි එකට යනවා. හතරවෙනි එකට යනවා. පස්වෙනි එකට යනවා. අවසානට ගිහිල්ලා වැඩ ඉවරයි. ෂෝ කරලා ඉවරයි. මේක දැන් ප්‍රසන්න කරනකොට අපි විනාඩිය 2 3 පැහැදිලි කරනවානේ මේක තියෙන කාලයක් යනවා. සමහරට ඔය ස්ලයිඩ් 5 6 කරන්න පැයක් විතර යන්නත් පුළුවන් very important details නම් තියෙන කාට හරි. right එලා එන්ට හරි exe හරි ගහපුවම keyboard එකෙන් ආයෙත් මුලට එනවා. right මේක තමයි presentation එකක් කරගන්න basic එක. මම හිතන්නේ ඔය ටික ඔයාලා ඔක්කොම දන්නවා. නොදන්න කෙනෙක් මෙතන නැහැ මේ group එකේ ඉන්න. දන්නේ නැත්නම් ඔන්න පළවෙනි idea එක. හොඳයි එහෙනම් අපි දෙවෙනි දවසේ ඊට වඩා advance එකක් කරමු. thank you very much. ඊළඟ lesson එකට ලෑස්ති වෙලා ඉන්න. සර් මේ මැනේජ්මන්ට් තියෙන කීයද? මැනේජ්මන්ට් සාමාන්‍යයෙන් දැන් 9ට තියෙන්න ඕන. දැන් ඉතින් අද 8:57 වුණානේ. අපි විනාඩි 10ක විතර පටන් ගමු. හරි? හා සර්.